හොඳයි. එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි කතා කරමින් ඉන්නේ උසස් පෙළ කෘෂි විද්‍යාව යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද 12 වෙනි ඒකකය. නැත්නම් 12 වෙනි නිපුණතාව කිව්වත් හරි. මොකක්ද මාතෘකාව? පලිබෝධ හා පලිබෝධ කළමනාකරණය. එතන මේ යටතේ අපි අද කතා කරන්න යන්නේ අපට හමු වන 5 වෙනි පාඩම. මීට කලින් අපි පාඩම් 4ක් මේ යටතේ සාකච්ඡා වෙලා තියෙනවා. මේක 5 වෙනි පාඩම. මොකක්ද පාඩම? පලිබෝධ කළමනාකරණය. අන්න ඒ ගැනයි අපි මේ කතා කරන්න යන්නේ. දැන් මේ ගැන කතා කරද්දි මම ඕනනම් දල වශයෙන් මතක් කරන්නම් ওই දරුවන්ට කාටද මේ පලිබෝධයා කියන්නේ කියලා. අපි පලිබෝධයක් කියලා කියන්නේ ළමයි. මෙයාට සමහරු කියනවා පෙස්ට් කියලා. පලිබෝධයා එහෙම නැත්නම් පෙස්ට් කියලා කියන්න පුළුවන්. මිනිසාට මිනිසා ඇති කරන ගොවිපල් සත්තුන්ට මිනිසා වගා කරන භෝග ශාකවලට මිනිසාගේ අනෙකුත් සම්පත් එහෙම නැත්නම් ගබඩා කළ ද්‍රව්‍යවලට ආර්ථික හානියක් කරන්න පුළුවන් ඕනෑම ජීවියෙකුට අපි කියනවා පලිබෝධයක් කියලා. ළමයි මේ ආර්ථික හානිය කියලා කියන්නේ අදාළ පලිබෝධයා නොමැති අවස්ථාවේදී ලැබෙන අස්වැන්න හෝ ආදායමෙන් 5% හෝ ඊට වැඩි ප්‍රමාණයක් මේ ජීවියාගේ හානිය යටතේ අහිමි වෙනවා නම් අපිට අන්න එයා පලිබෝධයක් වෙනවා. එතකොට මේ පලිබෝධ තුළ පවතිනවා විවිධත්වය. ඒ නිසා අපි පලිබෝධ සඳහා පොඩි වර්ගීකරණයක් යෝජනා කරනවා. මේ යටතේ අපිට පලිබෝධ ප්‍රධාන ආකාර 3කට බෙදා ගන්න පුළුවන් ළමයි. එකකට කියනවා සත්වාකාරයේ පලිබෝධ. මේගොල්ල පලිබෝධ වශයෙන් ක්‍රියා කරන සතුන් වෙනවා. ඒ වගේම අපිට හම්බ වෙනවා වල් පැලෑටි. ඒ වගේම අපිට හම්බ වෙනවා රෝගකාරක. මේ සත්වාකාරයේ පලිබෝධ ගත්තාම මේගොල්ල ප්‍රධාන කාණ්ඩ දෙකකට අපිට බෙදන්න පුළුවන්. එක කණ්ඩායමකට අපි කියනවා කෘමි පලිබෝධ කියලා. තව කණ්ඩායමක් ඉන්නවා වෙන්න පුළුවන් කෘමීන් නොවන වෙනත් සතු. ළමයි දැන් මෙතෙන්දී මේ කෘමීන් නොවන වෙනස් සතුන් කියලා අපිට හම්බ වෙනවා ඔය මීයන්, ඉත්තෑවන් වගේ කෘන්තකයින්, පක්ෂීන්, ගවයින් වගේ ക്ഷීරපායින්, මොලුස්කාවන් එහෙම නැත්නම් ගොළු බෙල්ලන් වගේ උදවි. හැබැයි දැනගන්න අපට වැඩිපුරම පලිබෝධ වශයෙන් වැදගත් වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ කෘමීන් බව. ඒ නිසා අපි මේ කෘමී පලිබෝධ පිළිබඳව තමයි මෙතෙන්දී වැඩි අවධානයක් යොමු කරන්නේ. මේ කෘමි පලිබෝධ ගත්තාම මේගොල්ලා ෆයිලම් ආත්‍රපෝඩා, සබ් ෆයිලම් මැන්ඩිබියුලාටා වල ක්ලාස් ඉන්සෙක්ටා වලට අයත් වෙනවා. ක්ලාස් ඉන්සෙක්ටා යටතේ මේගොල්ල රූපාන්තරණය පෙන්වුම් කරනවා. මේගොල්ලන්ගේ රූපාන්තරණ ආකාරය මත මේගොල්ල අපි කාණ්ඩ දෙකකට බෙදනවා. එක කට්ටියකට කියනවා ළමයි සම්පූර්ණ රූපාන්තරණයක් සහිත උදවිය කියලා. අනික් කට්ටිය අසම්පූර්ණ හෙවත් අර්ධ රූපාන්තරණයක් සහිත උදවිය. අපිට සිද්ධ වෙනවා මේ සම්පූර්ණ හා අසම්පූර්ණ රූපාන්තරණයක් දක්වන කෘමි පලිබෝධවල ගෝත්‍ර කීපයක් ගැන මතක් කරගන්න. දැනගන්න මෙහිදී සම්පූර්ණ රූපාන්තරණය දක්වන කෘමි පලිබෝධ ගෝත්‍ර විදිහට ලෙපිඩොප්ටෙරා ගෝත්‍රය, කොලියොප්ටෙරා ගෝත්‍රය, ඩිප්ටෙරා ගෝත්‍රය හා අවසාන වශයෙන් හයිමෙනොප්ටෙරා ගෝත්‍රය ගැන කතා කරනවා. ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයට සමනලීන් හා සලබයින් අයත් වෙනවා. කොලියොප්ටෙරා ගෝත්‍රයට කුරුමිනියන්, ගුල්ලන් අයත් වෙනවා. ඩිප්ටෙරා ගෝත්‍රයට මැස්සන්, වදුරුවන් අයත් වෙනවා. හයිමෙනොප්ටෙරා ගෝත්‍රයට මීමැස්සන්, බඹරන්, දෙබරුන්, කුහුඹුවන්, දිමියන්, කඩියන් අයිති වෙනවා. අපි ඊළඟට එනවා ළමයෝ අර්ධ රූපාන්තරණයේ පැත්තට. ජීවන චක්‍රයේ නැත්නම් රූපාන්තරණයේ අවස්ථා තුනයි තියෙන්නේ. බිත්තර, ಶಿಶු, සුහුඹුන්. මේ අර්ථයේ හමු වෙනවා මෙන්න මේ වගේ කෘමි ගෝත්‍ර කීපයක්. අයිසොප්ටෙරා ගෝත්‍රය, ඕතොප්ටෙරා ගෝත්‍රය, හෙමිප්ටෙරා ගෝත්‍රය, හෝමොප්ටෙරා ගෝත්‍රය, තයිසනොප්ටෙරා ගෝත්‍රය. අපි 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163
අයිසොප්ටරා ගෝත්‍රය යටතේ වේයන් හම්බ වෙනවා. ඕතොප්ටරා ගෝත්‍රය යටතේ තනකොළ පෙත්තන්, පතංගයන්, එහෙම නැත්නම් බිම්මූරන් හම්බ වෙනවා. හෙමිප්ටරා හා හොම්ප්ටරා ගෝත්‍රය යටතේ පොදුවේ කුඩිත්තන්, කීඩෑවන්, මකුණන් අයත් වෙනවා. ටයිසොනොප්ටරා ගෝත්‍රය යටතේ පැලමැක්ක හෙවත් ත්‍රිප්ස් අයත් වෙනවා. එතකොට මේ කෘමීන් මගින් වගාවට සිදු කරන හානිය ප්‍රධාන වශයෙන්ම මේගොල්ලන්ගේ මවුත් පාර්ට්ස් හෙවත් මුඛ උපාංග ආකාරයේ මත රැඳී පවතිනවා. ළමයි මෙතෙන්දී කෘමීන්ට පවතින ප්‍රධාන මුඛ උපාංග ආකාර තුනක් ගැන අපි කතා කරනවා. මේ ගෝත්‍රවලට ආවේනික අපට අපේ නිර්දේශය තුළ වැදගත් වන ප්‍රධාන මුඛ උපාංග ආකාර තුනක් හම්බ වෙනවා. එකකට අපි කියනවා chewing and biting type හෙවත් සපා කන මුඛ උපාංග ආකාරය. අඩුවෙන්ම විකරණයන්ට ලක් වුණු ආකාරය. ඒ වගේම දර්ශී ආකාරය. දෙවන මුඛ උපාංග වර්ගයට අපි කියනවා විවිධ විෂ උරාබන ආකාරය. මේ නිසා තමයි සමහරු වෛරස් රෝග වාහක වෙන්නේ. ඊළඟට කතා කරනවා අපි සූරා විෂ උරාබන මුඛ උපාංග ආකාරය. මේක හම්බ වෙනවා පැලමැක්කා හෙවත් ත්‍රිප්ස්ගේ. ඔන්න ඔය මූලික තොරතුරු ටික අපි කෘමීන් ලෝකයේ යටතේ දැනගෙන ඉන්න ඕන. ඊළඟට අපි ආවොත් වල්පැලෑටි වෙතට. කෘමීන් නොවන වෙනස් සතුන්ට අපි එච්චර වැදගත්කමක් දෙන්නේ නැහැ. ළමයි කිසියම් ශේෂ්ත්‍රයක වගා කළ භෝගයට අමතරව හමු වන ශාක, එහෙම නැත්නම් භෝග ශාකත් එක්ක පෝෂක ජලයේ ඉඩකඩ ආලෝකයේ අධිස්ථා තරඟ කරලා අස්වැන්නේ ගුණාත්මය හා ප්‍රමාණාත්මය හානි කරන ජීවීන් ශාක. එහෙම නැත්නම් යම් ස්ථානයකින් ඉවත් වෙන්න ඕනෑ කියලා හිතන ශාකයක්. එහෙම නැත්නම් මෙතෙක් සම්පූර්ණ ආර්ථික විභවය හඳුනා නොගත් ශාකයක් වල්පැලෑටියක් වෙනවා. මේ වල්පැලෑටි වල වාසි තියෙනවා. හැබැයි වල්පැලෑටි වල අවාසිත් තියෙනවා. වල්පැලෑටි වල වාසි වලට වඩා අවාසි වැඩි. ඒ හින්දා අපි කල්පනාව වල්පැලෑටි මර්ධනය කරන්නයි. මේ අර්ථය අපි කතා කරනවා වල්පැලෑටි වල වර්ගීකරණයක් ගැන. මේ අර්ථය අපිට පුළුවන් වල්පැලෑටි ප්‍රධාන පදනම් තුනක් යටතේ වර්ග කරන්න. එයාගේ ජීවිත කාලය මත වර්ග කරන්න පුළුවන්. වල්පැලෑටි රූපාකාරය මත වර්ග කරන්න පුළුවන්. මොන වගේ රූපීය ලක්ෂණයක්ද තියෙන්නේ? එයා ජීවත් වෙන පරිසරය හෙවත් නිකේතනයේ මත වර්ග කරන්න පුළුවන්. වල්පැලෑටියේ ජීවිත කාලය මත ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. වසරක් හෝ ඊට කෙටි කාලයක් තුළ තමන්ගේ ජීවන චක්‍රය නිමා කරගන්න වල්පැලෑටි. මේගොල්ලන්ට අපි කියනවා ඒක වාර්ෂික වල්පැලෑටි කියලා. වසරක් හෝ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වන වල්පැලෑටි පෙරනියල් සෙවත් බහුවාර්ෂික වල්පැලෑටි වෙනවා. මේ වල්පැලෑටි වල රූපීය ස්වභාවය නැත්නම් රූපාකාරය මත ප්‍රධාන ආකාර තුනයි. පළල් පත්‍ර ආකාරයේ වල්පැලෑටි, තෘණ ආකාරයේ වල්පැලෑටි, පන් වර්ග ආකාරයේ වල්පැලෑටි. වල්පැලෑටි ජීවත් වන පරිසරය දිහා බලපුවාම ගොඩබිම් වල්පැලෑටි තියෙනවා, මඩ වල්පැලෑටි තියෙනවා, ජලජ වල්පැලෑටි තියෙනවා. මෙන්න මේ තොරතුරු පිළිබඳව අපි කතා කරනවා. මීට අමතරව අපිට හමු වෙනවා alien invasive weeds එවත් ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි. කිසියම් බාහිර පරිසර පද්ධතියක ඉඳලා ඊට සමාන පරිසර පද්ධතියකට අලුතින්ම ඇතුල් වෙලා ඉතා ශීඝ්‍රයෙන් මේ පරිසර පද්ධතිය තුළ ගුණණය වෙමින් ඒ හමුවන ජෛව විවිධත්වයට හානි කළ හැකි වල්පැලෑටි වේද මේවට අපි කියනවා ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි කියලා. මේවා මගින් ඇති කරන්න පුළුවන් විවිධ හානි තියෙනවා. ආර්ථික හානි තියෙනවා, පාරිසරික හානි තියෙනවා, නැත්නම් වගාවට කරන හානි තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ ඇතුල් වෙන්න හේතු තියෙනවා. කොහොමද මේගොල්ලෝ ඇතුල් වෙන්නේ කියලා. මෙන්න මේ ටික තමයි අපි වල්පැලෑටි පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ. මම එනවා රෝග හෙවත් ශාක රෝග කාරක වෙතට. අපි කියනවා යම් වගාවක ඇතිවන්නා වූ නැත්නම් යම් ශාකයක ඇතිවන්නා වූ හානිදාය අපගමනයක් ශාක රෝගයක් කියලා. එහෙම නැත්නම් යම් සම්පූර්ණ ශාකයක හෝ එකේ කොටසක කායික
විද්‍යාත්මක ක්‍රියාවල් පූර්ණ වූ අර්ධව බිඳ වැටීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් ශාක රෝගය. ශාක රෝගවලට බලපාන හේතුන්ට අපි කියනවා ශාක රෝගකාරක කියලා. මේ රෝගකාරක ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. ජීවත් වෙන්නේ නැති අයට කියනවා අජීවී රෝගකාරක කියලා. ජීවත් වෙන අයට අපි කියනවා ජීවී රෝගකාරක කියලා. අජීවී රෝගකාරක අපිට වර්ග කරන්න පුළුවන්. එක පැත්තකින් මේගොල්ලා විෂවීම් හෝ ඌනවීම් වෙන්න පුළුවන්. අනික් පැත්තට වායව හා පාංශු පරිසරයේ අයහපත්කම් වෙන්න පුළුවන්. මේ අනුව අපි ආපහු අජීවී රෝගකාරකවල විෂවීම් හා ඌනවීම් දෙකට කඩනවා. එක පැත්තක විෂවීම් ඉන්නවා, අනික් පැත්තේ ඌනවීම් ඉන්නවා. ඒ වගේම වායව හා පාංශු පරිසරයේ අසාමාන්‍යතා, වායව පරිසරයේ අසාමාන්‍යතා වෙන්න පුළුවන්, පාංශු පරිසරයේ අසාමාන්‍යතා වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා වගා ශාක වල රෝග ඇති කරන ජීවත් වන හේතු හේවත් ජීවී රෝගකාරක ගැන. මේ අර්ථය අපිට හම්බ වෙනවා දිලීර, බැක්ටීරියා, වෛරස්, වටපණුවන් හේවත් නෙමටොඩාවන්, ඒ වගේම බැක්ටීරියා විශේෂයක් වුණාට සාමාන්‍ය බැක්ටීරියා වගේ මර්ධනය කරන්න බැරි මයිකෝප්ලාස්මාවන්, ඒ වගේම සපුෂ්ප ශාක. ශාකවලට රෝග ඇති වුනහම ශාකවල ඇතිවන්නා වූ අසාමාන්‍ය ලක්ෂණ වේද ඒවට අපි කියනවා රෝග ලක්ෂණ කියලා. යම් ශාකයකට රෝගයක් ඇති වුනහම ඒ ශාකයේ ඇතිවන අසාමාන්‍ය ලක්ෂණ වේද ඒවට අපි කියනවා රෝග ලක්ෂණ කියලා. ආපහු මේ රෝග ලක්ෂණත් වෛරස් රෝග ලක්ෂණ, දිලිර රෝග ලක්ෂණ, බැක්ටීරියා රෝග ලක්ෂණ, වටපණ රෝග ලක්ෂණ, මයිකෝප්ලාස්මා රෝග ලක්ෂණ ආදී වශයෙන් බෙදන්න පුළුවන්. අපි හුඟක් වෙලාවට ශාක රෝග හඳුනා ගැනීමක් කරනවා. මේ ශාක රෝග හඳුනා ගැනීම කරන්නේ එක්කෝ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමෙන්, එහෙම නැත්නම් රොබර්ට් කොච්ගේ මූලධර්මයේ මගින්, එහෙම නැත්නම් මෑත කාලයක ගොඩක් කතා බහට ලක් වුණු සංසිද්ධියක් PCR ක්‍රමයේ මගින් නැත්නම් PCR පරීක්ෂා මගින්, එහෙම නැත්නම් එලයිසා තාක්ෂණයේ මගින්. ශාකයේ පෙන්눔 කරන අසාමාන්‍ය ලක්ෂණ මත රෝගකාරකයා නිගමනය කිරීමයි රෝග ලක්ෂණ කියලා කියන්නේ. රොබර්ට් කොච්ගේ මූලධර්මයේ කියන්නේ රෝගී ශාකයෙන් ගත්ත ද්‍රව්‍ය කෘත්‍රිම රෝපණ මාධ්‍යයක වගා කරලා ඒ අනුව හමුවන ජීවිය හඳුනා ගැනීමේ ක්‍රමය. PCR පරීක්ෂාවේදී කරන්නේ රෝගී ශාකයේ පවතින DNA හඳුනා ගැනීමේ පහසුවට වේගයෙන් ගුණනය කරලා එම DNA මගින් රෝගකාරකයා හඳුනා ගන්න එක. එලයිසා තාක්ෂණයේදී කරන්නේ රෝගකාරකයා නිරෝගී ශාකයට ඇතුල් කරලා ඒ නිරෝගී ශාකය තුළ හටගන්නා ප්‍රතිදේහ හඳුනා ගන්නවා. ප්‍රතිදේහය මොකක්ද? ඒ මත රෝගකාරකයා තීරණය කරනවා. එතකොට දරුවනි අපි දැන් මේ ශාක රෝග, ශාක පලිබෝධ, වල් පැල ඇටි මර්ධනය කරන්න යනකොට මෙන්න මේ සිද්ධාන්ත සමුදාය පිළිබඳ ඔබට යම් අවබෝධයක් තියෙන්න ඕන. මෙන්න මේ වාගේ තත්වයක ඉන්න කෘමි පලිබෝධ, මේ වගේ තත්වයක ඉන්න වල් පැල ඇටි, මේ වගේ තත්වයක ඉන්න රෝගකාරකයි අපි දැන් මේ මර්ධනය කරන්න යන්නේ. අනේකයි මම මේ ගැන පොඩි විවරණයක් ඔබට ඉදිරිපත් කළේ. එහෙනම් අපි යමු ඉන්න තැනට. පලිබෝධයන්ගේ ගහන ඝනත්වය නැත්නම් population density. අපි දැන් පලිබෝධ කියලා ඔය කට්ටිය තමයි මර්ධනය කරන්න යන්නේ. කෘමි පලිබෝධ, එහෙම නැත්නම් රෝගකාරක, එහෙම නැත්නම් වල් පැල ඇටි. එහෙම මර්ධනය කරන්න ගියාම අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන ඇත්තටම මේගොල්ලෝ මර්ධනය කරන්න ඕනද නැද්ද? මොකද අපිට පලිබෝධ මර්ධනය කිරීමට යම් වියදමක් යනවා. පලිබෝධ සඳහා අපිට මර්ධන වියදමක් යනවා. ඒ වගේම පලිබෝධ මර්ධනය කරගත්තොත් අපට ඒ මගින් ලැබෙන්න පුළුවන් වාසියවත් ප්‍රතිලාභ තියෙනවා. අපිට පලිබෝධ මර්ධන වියදමක් යනවා. ඒ වගේම පලිබෝධ මර්ධනයේ ප්‍රතිලාභ තියෙනවා.
අපි පලිබෝධ මර්ධනය කළ යුත්තේ මේකට යන අපි පලිබෝධ මර්ධනය කළ යුත්තේ මේකට යන වියදමට වඩා ලැබෙන ප්‍රතිලාභ වැඩි නම් විතරයි. වියදමට වඩා ප්‍රතිලාභ වැඩි නම් විතරයි මර්ධනය කළ යුත්තේ. තව විදිහකින් කියනවා නම් පලිබෝධ මර්ධනය කිරීමට දරන්න වෙන කොස්ට් එකට වඩා ඒකෙන් හම්බ වෙන බෙනිෆිට්ස් වැඩි වෙන්න ඕන. එහෙමනම් විතරක් අපි පලිබෝධ මර්ධනය කරමු. ඉතින් එහෙම කොස්ට් එක කොච්චරද බෙනිෆිට්ස් කොච්චරද කියලා හොයාගන්න නම් අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන මේ වගාවේ පලිබෝධ කොච්චර ඉන්නවද කියලා. අන්න ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. මොකක්ද අපි කරන්නේ? පලිබෝධ මර්ධනය කරන්න යනකොට ඉස්සෙල්ලම ශේෂ්ත්‍රයේ හමුවන පලිබෝධ ගහන ඝනත්වය හෙවත් population density එක හඳුනා ගන්නවා. ඒ මත අපට cost and benefit analysis එකක් කරන්න පුළුවන්. කරලා මර්ධනය කරනවද නැද්ද කියන එක තීරණය කරනවා. මේ නිසා අපි පලිබෝධයන්ගේ ගහන ඝනත්වය බලනවා මර්ධනය හෙවත් කළමනාකරණය යටතේ මුලින්ම. මේ යටතේ කියනවා පලිබෝධයන්ගේ ගහන ඝනත්වය කියන්නේ ඒකක වර්ගඵලයක් තුළ හමුවන පලිබෝධ සංඛ්‍යාව. මේක මැනීමට අපි භාවිතා කරනවා සිව්රැස ක්‍රමය කියලා එකක්. නැත්නම් සිව්රැස කියලා එකක්. එහෙම නැත්නම් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ක්වෙයා එක කියලා එකක්. මෙන්න මේක මගින් තමයි අපි කොච්චරක් පලිබෝධ ඉන්නවද නැද්ද කියලා හොයාගන්නේ. ළමයි සිව්රැසක් කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා හිතන්නකෝ. මීටරයක් දිග, මීටරයක් පළල මේ වගේ ලී රාමුවක් හරි ගස්ස ගන්නවා. මීටරයක් වෙන අඩියක් වුණත් ඇති. මීටරයක් දිග, මීටරයක් පළල ලී රාමුවක් හදා ගන්නවා. මේක රාමුවක්. ඇතුළ හිස්. මොකද වෙලා තියෙන ගැටලුව අපි එක සැරේ වගාවට ගිහිල්ලා මේ වගාවේ පලිබෝධ හානිය කොච්චරද කියලා බලන්න ගියොත් අපේ ඇස යම් යම් තැන්වලට යන්න පුළුවන්. ඒවට අපි කියනවා අගති හෙවත් බයස් කියලා. ඒවට අපි කියනවා අගති හෙවත් බයස් කියලා. වැඩි කොළ පාට තැන්, වැඩි ගොයන් හැදිච්ච තැන්, වැඩි උස තැන්, නැත්නම් වැඩිපුර පාළු තැන්, එම විශේෂ ස්ථානවලට අපේ ඇස යොමු වෙන්න පුළුවන්. ඒක වළක්වගෙන අහඹු විදිහට මුළු ශේෂ්ත්‍රයේම නියෝජනය වෙන විදිහට රැන්ඩම් නැත්නම් අහඹු ස්ථානයක් තෝරගන්න තමයි අහඹු. එහෙම නැත්නම් රැන්ඩම් ප්ලේස් එකක් තෝරගන්න තමයි අපි මේ ස්ක්වෙයා එක හෙවත් සිව්රැස භාවිතා කරන්නේ. එතකොට කාටවත් මොකුත් කියන්න බෑ. අපි වගා ශේෂ්ත්‍රයට ගිහිල්ලා S2 පියාගෙන මේක වගාවට දාන්න. අපි දන්නේ නැහැ කොහෙද වැටෙන්නේ කියලා. දැන් කියන්න එපා S2 පියාගෙන දාපුවාම මේක ඇලට වැටිලා ගහගෙන යනවා කියලා. නෑ, ඇලට වැටුන්නේ නැහැ කියලා හිතන්නකො. මේක කුඹුරේ යම් තැනක වැටුණා. අපි ඊළඟට S අරලා බලනවා මෙතන ස්ථානය කියලා. අපිට පුළුවන් එතන තෝරගෙන තියෙන්න ඇරලා එතනට කොච්චරක් පලිබෝධ ඉන්නවද, එනවද, කොච්චර ගස් හානි වෙලාද කියලා බලන්න. දැන් සිව්රැස විසි කරපු හැටි පුරුක්පණුව ගණන් කරන්න යන්න එපා. මොකද සිව්රැස දාපු හැටි පුරුක්පණුව ගිල්ලා යනවා. ඉතින් ඒගොල්ලන්ට ආපහු මෙතන ඇවිල්ලා එස්ටැබ්ලිෂ් වෙන්න, සංස්ථාපනය වෙන්න යම් කාලයක් දීලා ඊට පස්සේ ගිහිල්ලා කවුන්ට් කරන්න. අගති වලින් තොරව අපට යම් තැනක පලිබෝධ ගහන ඝනත්වය මැනගන්නයි මේ ස්ක්වෙයා එක හෙවත් සිව්රැස භාවිතා කරන්නේ. තේරුණාද ළමයි? එතකොට ඒකෙන් ලැබෙන අගයන් මත අපට තීරණය කරන්න පුළුවන් මේකේ පලිබෝධ මර්ධන ක්‍රම යොදන්න ඕනද නැද්ද කියලා. ගහන ඝනත්වය ගොඩක් නම් මර්ධනය කරන්න යන වියදමට වඩා ප්‍රතිලාභ වැඩි වගේ පේනවා නම් මර්ධනය කළාට කමක් නැහැ. නැත්තම් පලිබෝධයක් දෙන්නේ හිටපු වෙලාවට ලොකු වියදමක් දාලා මර්ධනය කළාට ඒ මගින් අපිට අමුතුවෙන් හම්බ වෙන අස්යන්න පොඩ්ඩයිනේ. තේරුමක් නැහැ. හොඳයි. ඊළඟට දැනගන්න ඕන අපි යම් පලිබෝධයක් පරිසරයේ කොච්චරක් ඉන්නවද නැත්නම් එයාගේ ගහන මට්ටමට විවිධ සාධක බලපානවා. එයාට කොච්චරක් ආහාර තියෙනවද නැත්නම් මේ කතා කරන්නේ ආහාර සුලභතාව ගැන. එයාගේ ආහාර සුලභතාව වැදගත් වෙනවා. ෆුඩ් අවේලබිලිටි එක. ආහාර නැත්නම් එයාගේ ගහණය අඩුයි. ඊළඟට දේශගුණය වැදගත් වෙනවා. මේ දේශගුණය යටතේ විශේෂයෙන්ම වායුගෝල උෂ්ණත්වය හා
සාපේක්ෂාර්ථතාව බලපාන. දැන් මෙතෙන්දී අපිට පේනවා ආහාර සුලභතාව වැඩි නම් මොකද වෙන්නේ ළමයෝ? පලිබෝධයාගේ ගහණය වැඩි වෙනවා. ඒ කැම තියෙනවානේ. පොදුවේ දේශගුණ සාධක යටතේ ළමයි උෂ්ණත්වය හා සාපේක්ෂාර්ථතාව බලපාන්නේ ඒ විදිහට. දැනගන්න බොහෝ පලිබෝධ වැඩි උෂ්ණත්වය හා වැඩි සාපේක්ෂාර්ථතාව යටතේ වැඩි ගහණයක් පවත්වා ගන්නවා. ඒ නිසා මේක වැඩි නම් මට කියත හැකි උෂ්ණත්වය හා සාපේක්ෂාර්ථතාව මේක වැඩි නම් පලිබෝධ ගහණයක් වැඩි වෙනවා. මේක තමයි බොහෝ පලිබෝධවල හැසිරීම. තුන්වෙනිව අපට හම්බ වෙනවා ස්වභාවික සතුරන්. මේ ස්වභාවික සතුරන් කියන්නේ පලිබෝධ මරාගෙන කන කට්ටිය. නැත්නම් පලිබෝධ මත යැපෙන කට්ටිය. සමහරු මේගොල්ලන්ට ඉංග්‍රීසියෙන් කියනවා natural enemies කියලා. natural enemies. Enemies means සතුරන්. ඒගොල්ල ගොඩක් ඉන්නවා නම් ඒගොල්ල පලිබෝධව අරගෙන ආහාර වශයෙන් ගන්නවා ගහණය අඩු වෙනවා. ඊළඟ නිකේතනයේ ස්වභාවය ඒගොල්ල වාසය කරන පරිසරය මොන වගේද? එතන සූර්යාලෝකයේ කොහොමද? සුළං වේගයේ කොහොමද? ආදී වශයෙන් සෙවන කොහොමද? ආලෝකයේ කොහොමද? ඒ මතත් මේගොල්ලන්ගේ ගහණය තීරණය වෙනවා. අපි කතා කළේ පලිබෝධයන්ගේ ගහන ඝනත්වය කෙරේ බලපාන සාධක කීපයක්. දැනගන්න මෙතෙන්දි පලිබෝධ ගහනයක තියෙන්න පුළුවන් ප්‍රධාන ගහන මට්ටම් 4ක් ගැන අපි කතා කරනවා. අපි දැන් මේ කතා කරන්නේ පලිබෝධයන්ගේ ගහණය පිළිබඳව. ඒ ගහණය මතනේ අපි මර්ධනය කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. එතකොට දැනගන්න කිසියම් පලිබෝධ ගහණයක තියෙන්න පුළුවන් ප්‍රධාන ලෙවල්ස් එවත් මට්ටම් 4ක් තියෙනවා. පළවෙනි එක විභව සමතුලිත මට්ටම, ආර්ථික හානිදායී මට්ටම, ආර්ථික දේහලීය මට්ටම, වසංගත මට්ටම. අපි බලමු මේකෙන් මොකක්ද ඉස්සෙල්ලම විභව සමතුලිත මට්ටම කියන්නේ. හොඳයි. මේකට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා potential equilibrium level කියලා. ඒ කියන්නේ මේ වගේ දෙයක්. අපි x අක්ෂයට ගන්නවා කාලය. මේ බලන්න ළමයි. y අක්ෂයට ගන්නවා කිසියම් පලිබෝධයකගේ පලිබෝධ ගහණය. මේ දක්වලා තියෙන්නේ කාලය ගතවීම සමග කිසියම් පලිබෝධයකගේ ගහණය විචල්්‍ය හෙවත් වෙනස් වන ආකාරය. කිසියම් අවස්ථාවක පලිබෝධ ගහණය පාරිසරික සාධක යෝග්‍ය වෙලා වැඩි වෙන්න බලනවා. හැබැයි මේක දිගටම වැඩි වෙන්න බලන්නේ තව කට්ටියක් මගින් මේක ආපහු අඩු කරන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි එහෙමත් කියලා දිගටම අඩු වෙන්න දෙන්නේ තව කට්ටියක් බලපාලා මේක වැඩි කරනවා. ආයෙත් අඩු කරනවා, ආයෙත් වැඩි කරනවා. ඔහොම කර කර කිසියම් පරාසයක් තුල මේ ගහණය පවත්වා ගන්නවා. මේ ගහණයට වඩා පලිබෝධ ගහණය වැඩි වෙන්න ගියොත් ඒක අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ගහණයට වඩා අඩු වෙන්න ගියොත් ඒක වැඩි කර ගැනීමේ හැකියාවක් හෙවත් විභවයක් තියෙනවා. ඒතර දැනගන්න මෙන්න මේ හැකියාව හෙවත් පොටෙන්ෂල් එකට අපි කියනවා විභවය කියලා. මොකක්ද මෙතන තියෙන විභවය හෙවත් පොටෙන්ෂල් එක? ගහණය වැඩි වෙන්න ගියොත් අඩු කරගන්න පුළුවන්. ගහණය අඩු වෙන්න ගියොත් වැඩි කරගන්න පුළුවන්. අන්න එහෙම විභවයක් පවත්වාගෙන කිසියම් පරාසයක පලිබෝධ ගහණයක් තියාගන්න පුළුවන් නම් අන්න ඒ පලිබෝධ ගහණයට අපි කියනවා විභව සමතුලිත මට්ටම කියලා. දැන් සබහා දහමේ බොහෝ ජීවීන්ගේ හමු වෙන්නේ මේ විභව සමතුලිත අගයක්. දැන් කැලේ ඉන්න කොටින්ගේ ගහණය හෝගාල වැඩි වෙන්නේ නැහැ. හෝගාල අඩු වෙන්නේ නැහැ. යම් මට්ටමක පවත්වාගෙන තියෙනවා. එම මට්ටමක පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. බාහිර ඇඟිලි ගැසීමක් නැත්තම්. ඒ වගේ මෙතනක් තියෙනවා විභවයක්, හැකියාවක්, පොටෙන්ෂල් එකක්. කිසියම් පරාසයක් තුළ මේක තියාගෙන සමතුලිතව පවත්වා ගන්න. අනේ හැකියාව තියෙන පලිබෝධ ගහන මට්ටමට අපි කියනවා potential equilibrium level හෙවත් විභව සමතුලිත මට්ටම කියලා. මේක පලිබෝධයන්ගේ අඩු ගහන මට්ටමක්. මේකට කෘමිනාශක හෝ වෙනත් මර්ධන ක්‍රම යෙදීමක් අවශ්‍ය නැහැ.
මොකද මේ වගේ අඩු පලිබෝධ ගහන මට්ටමක් මගින් වගාවකට සිදුවන්නේ සාපේක්ෂව අඩු හානියක් නිසා. කතා කරලා තියෙනවා විභව සමතුලිත මට්ටම නැත්නම් potential equilibrium level. අදාළ යම් සාධකයක හෝ කීපයක බලපෑමෙන් පලිබෝධයගේ ගහන ඝනත්වය අඩු හෝ වැඩි වුණොත් අනිකුත් සාධකවල බලපෑමෙන් කෙටි කාලයක් තුළදී යලිත් එය සමතුලිතතාවට ගෙන ආ හැකි අන්න පොටෙන්ෂල් එක. ගෙන ආ හැකි පලිබෝධ මට්ටම. මෙතන තියෙනවා පොටෙන්ෂල් එකක් හෙවත් විභවයක් අඩු වුණොත් වැඩි කරන්න වැඩි වුණොත් අඩු කරන්න. මේ ජීවී ගහනයක ස්වභාවිකව හමු වන ජීවන මට්ටම. කොටි කැලේ ඉන්නේ මේ විදියට. මේදී පවතින්නේ සාපේක්ෂව අඩු ගහන ඝනත්වයක් නිසා අපි විශේෂ මර්ධන ක්‍රම යොදන්න යන්න ඕනේ නැහැ. මෙන්න මේකට අපි කියනවා potential equilibrium level හෙවත් විභව සමතුලිත මට්ටම කියලා. විභවයක් පවතිනවා ගහණයටම බාහිර සාධක වලින් තොරව ගහණය සමතුලිතව තියාගන්න. අපි ඇඟිලි ගහන්න ගියොත් තමයි මේ සමතුලිතතාව බිඳ වැටෙන්නේ. එන්න පලිබෝධ ගහණයක හමුවන දෙවන අවස්ථාවක් ගැන කතා කරන්න. මේකට අපි කියනවා ආර්ථික හානිදායි මට්ටම නැත්නම් economical injury level එහෙම නැත්නම් EIL කියලා. දැනගන්න කිසියම් පලිබෝධ ගහණයක් ඉන්නවා නම් ඒගොල්ල මගින් වගාවට economical damage එකක් හෙවත් ආර්ථික හානියක් කරන්න පුළුවන් නම් මේ විදිහට යම් වගාවකට ආර්ථික හානියක් කරන්න පුළුවන් අවම පලිබෝධ ගහන මට්ටමට කියනවා ආර්ථික හානිදායි මට්ටම කියලා. යම් වගාවකට ඉකොනොමිකල් ඩැමේජ් එකක් හෙවත් ආර්ථික හානියක් සිද්ධ කරන්න පුළුවන් අවම පලිබෝධ ගහන මට්ටම. අවම කියන වචනේ වැදගත් වෙනවා. අඩු බෙහෙවත් අවම පලිබෝධ ගහන මට්ටමයි. මොකක්ද මේ ආර්ථික හානිය කියන්නේ? මොකක්ද මේ ඉකොනොමිකල් ඩැමේජ් එක කියන්නේ? මෙහිදී ආර්ථික හානිය යනු යම් පලිබෝධ ගහනයක් පාලනය කිරීමට යන වියදම පලිබෝධ මගින් අස්වැන්නට සිදුවන හානියට හරියටම සමාන වන අවස්ථා. මේ පලිබෝධ ගහනය යටතේ හිතන්න මර්ධනය කරන්න යන වියදම මර්ධන වියදම රුපියල් 100ක් කියලා. හැබැයි රුපියල් 100ක් වියදම් කරලා පලිබෝධ මර්ධනය කරපුවාම පලිබෝධ මැරෙනවානේ. ඒ නිසා අපිට ආරක්ෂා වෙනවා අස්වැන්න. ඒ ආරක්ෂාවන හෙවත් පලිබෝධ හානියෙන් බේරෙන අස්වැන්නේ වටිනාකමත් හරියටම රුපියල් 100යි. දැන් මෙතන හිතුවේ මොකක්ද අපි? මේ පලිබෝධ මර්ධනය කරන්න යන වියදම රුපියල් 100යි. අපි රුපියල් 100ක් වියදම් කරලා පලිබෝධ මර්ධනය කරනවා. දැන් එහෙම 100ක් වියදම් කරලා පලිබෝධ මර්ධනය කරපුවාම අපි අස්වැන්න ආරක්ෂා වෙනවා. ආරක්ෂා වෙලා අපට අමතරව කිසියම් මුදලක් හෙවත් අමතර ආදායමක් ලැබෙනවා පලිබෝධ මැරිච්ච නිසා. අන්න ඒ විදිහට පලිබෝධ මිය යාම නිසා අපට ලැබෙන අමතර ආදායමත් රුපියල් 100ක්ම නම් මෙන්න මේ වෙලාවේදී වගාවේ ඉන්න පලිබෝධ ගහණයට අපි කියනවා ආර්ථික හානිදායි මට්ටම කියලා. මොකද මෙතෙන්දි තමයි වගාවට පලිබෝධ මගින් ආර්ථික හානියක් කරන්න පටන් ගත්තේ. ළමයි දැනගන්න මේක එක්තරා සීමාකාරී අවස්ථාවක්. අපි මිනිස්සු විදිහට නිතරම කැමති මාජින් වලට තීරණ ගන්න. මේ පලිබෝධ ගහන මට්ටම ආපුවාම මෙන්න මේ පලිබෝධ ගහන මට්ටමේදී තමයි මර්ධනය කරන්න යන වියදම රුපියල් 100යි. ඒ මගින් හම්බ වෙන ආදායම මර්ධනය කරපුවාම අතිරේකව හම්බ වෙන ආදායම රුපියල් 100යි. එහෙනම් මෙන්න මේ පලිබෝධ ගහන මට්ටම යටතේ අපි මර්ධනය කරනවා. එක් සක්ෂයට මම පලිබෝධ ගහණය දාලා තිබුණොත් මේ ගහන මට්ටම ආපු වෙලාවට මර්ධනය කරනවා. ඇයි ඊට කලින් මර්ධනය කරන්නේ නැත්තේ? ඇයි පලිබෝධ ගහණය ඊට වඩා අඩු අවස්ථාවක මර්ධනය කරන්නේ නැත්තේ? මෙතන ගන්නකො. මෙතන වෙලා තියෙන්නේ මේකයි ළමයෝ. කොහොමත් මර්ධනය කරන්න යන වියදම නියතයිනේ. කිමිකල් වලට හරි මොනවට හරි. ඒකට යන වියදම රුපියල් 100යි. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි
එහෙම පලිබෝධ මර්ධනය කළා කියලා මේ අඩු ගහන යටතේ පලිබෝධ 7-8 දෙනෙක් මැරෙයි. ඒගොල්ල මැරිච්චාම අපට අහිමි වෙන්න තිබුණාය කියලා අමුතුවෙන් අස්වැන්නක් ලැබෙයි. ඒ අමුතුවෙන් හම්බෙන ආදායම රුපියල් 100ට අඩුයි. මොකද පලිබෝධ පොඩ්ඩනේ හිටියේ. ඒ නිසා පොඩි හානියයි වෙවි තිබුණේ. ඒක වැළැක්වුවයි කියලා ලැබෙන ආදායම රුපියල් 50ක් වෙන්න පුළුවන්. ඉතින් තර්කානුකූල නෑ. කවුද කැමති 100ක් වියදම් කරලා 50ක් උපයන්න? ඒ නිසා මේක සීමාකාරී අවස්ථාවක්. අපි තීරණය ගන්න මෙන්න මෙතෙන්දී. මෙන්න මේ විදිහට. කිසියම් වගාවක හමු වන පලිබෝධ ගානයක් මගින් අස්වැන්නට ආර්ථික හානියක් සිදුවන අවස්ථාවට අපි කියනවා පලිබෝධ ගාන මට්ටම. ආර්ථික හානිදායී මට්ටම කියලා. මෙන්න මේක තමයි ළමයෝ ආර්ථික හානිය. ඉකොනොමිකල් ඩැමේජ්. මේක තමයි ඉකොනොමිකලි මේක පවත්වා ගන්න තියෙන අවස්ථාව. 100ක් වියදම් කරනවා 100ක්වත් හම්බ වුණාම මේක එක්තරා මාජින් එකක්. මෙතනින් පස්සේ අපි ලාභදායී කලාපයට එනවා. ඒ නිසා මෙතන තමයි තීරණය ගන්න. අන්න ඒකට තමයි අපි කියන්නේ ආර්ථික හානිදායී මට්ටම කියලා. යම් පලිබෝධ ගහනයක් මගින් වගාවට ආර්ථික හානියක් සිදු කළ හැකි අවම පලිබෝධ ගහන මට්ටම. මේදී ආර්ථික හානිය කියලා කියන්නේ පලිබෝධ ගහනයේ පාලනය කිරීමට යන වියදමයි. එතකොට පලිබෝධ මගින් අස්වැන්නට වෙන්න තිබිච්ච ආදායමයි නැත්නම් හානියට තිබිච්ච හානියයි හරියටම සමාන වන අවස්ථාව. ඔය එක විදියක්. තව කට්ටියක් මේක අර්ථ දක්වනවා. මේ ආර්ථික පලිබෝධයක් කියලා මෙහෙමත් කිය හැකියි. පලිබෝධයාගේ හානිය නොමැති අවස්ථාවේ ලැබෙන ආදායමෙන් 105ක් පමණ අහිමි වන අවස්ථාවේ හමු වන පලිබෝධ ගහනය කියලා කියන්න පුළුවන්. මේ ආකාර දෙකෙන්ම කියන්නේ එකම කෙනෙක් ගැනයි. ඒ කවුද? ආර්ථික හානිදායී මට්ටම. මම දැන් කතා කළා විභව සමතුලිත මට්ටම. ගහණය වැඩි වුණොත් අඩු කරගන්න, ගහණය අඩු වුණොත් වැඩි කරගන්න හැකියාවක් හෙවත් විභවයක් තියෙන පලිබෝධ ගහන මට්ටම විභව සමතුලිත මට්ටම. කිසියම් පලිබෝධ ගහනයක් මගින් වගාවකට ආර්ථික හානියක් සිදු කරද්දී ඒ වගාවේ හමු විය හැකි අවම පලිබෝධ ගහන මට්ටම ආර්ථික හානිදායී මට්ටමයි. හරිද? මම එනවා ඊළඟ අවස්ථාවට. ඒකට අපි කියනවා ආර්ථික දේහලීය මට්ටම. එහෙම නැත්නම් ඉකොනොමිකල් threshold level කියලා කියනවා. යම් පලිබෝධ ගහනයක් ආර්ථික හානිදායී මට්ටම කරා එළඹෙන එක වළක්ව ගන්න නැත්නම් මේක ඉක්මවා යන එක වළක්ව ගන්න පලිබෝධ පාලන ක්‍රම යොදන්න ඕන මොන වෙලාවේද කියන එක තමයි මේකෙන් කියන්නේ. මේක හරියට මේ වගේ දෙයක්. ළමයි මෙහෙම හිතන්නකෝ. දැන් මේ තියෙන්නේ ඔබ ඉස්කෝලේ යන පාර. මෙතන තමයි පාසල තියෙන්නේ. ඔයා දැන් පාරේ බස් එකේ පාසල් එනකොට ඔයාගේ කල්පනාව මේ පාසල ගාව තියෙනවා බස් හෝල්ට් එකක්. මේ බස් නැවතුමින් බහින්න. මේ බස් නැවතුමින් බහින්න ඕනේ නම් ඔයා බස් එකේ බෙල් එක අදින්න ඕනේ අඩුම ගානේ මෙන්න මෙතෙන්දිවත්. එහෙම තියෙනවනේ පොඩි දෙයක්. මෙතෙන්දි බස් එකේ බෙල් එක ඇද්දොත් තමයි ඉස්කෝලේ ගාව නවත්තන්නේ. මෙතන සමහරට කඩයක් හරි මොකක් හරි ඔයා මාක් එකක් හදාගෙන තියෙනවා. පොඩි කඩයක්. ඔයා දන්නවා මේ කඩේ ගාවේදී බෙල් එක ඇද්දොත් තමයි බස් එක මෙතන නවත්තන්නේ. ඔයාට නිින්ද ගිහිල්ලා හරි වෙන කල්පනාවක ඉඳලා හරි මේ කඩේ පහුවෙලා මෙතෙන්දි බෙල් එක ඇද්දට රියදුරු මහත්තයා මෙතන නවත්තන්නේ නැහැ. සමහර ලාවට තවත් වේගෙන් යනවා. ගිහිල්ලා එහා හෝල්ට් එකේ තමයි බස් එක නවත්තන්නේ. නවත්තලා ඉතින් ඔයා මේ හෝල්ට් එක පයින් එන්න ඕන. ඒ වාගේ යම් වගාවක හමු වන පලිබෝධ ගහණය ආර්ථික හානිදායී මට්ටම පහු කරන එක වළක්වන්න නම් මර්ධන ක්‍රම යෙදීම ආරම්භ කළ යුත්තේ ඊට කලින්. මොකද මර්ධන ක්‍රම යොදපු හැටි පලිබෝධ ගහණය පාලනය වෙන්නේ තව ටිකක් වැඩි වෙලා තමයි පාලනය වෙන්නේ. ඒ නිසා යම් වගාවක හමු වන පලිබෝධ ගහණය ආර්ථික හානිදායී මට්ටම ඉක්මවා යන එක වළක්වන්න නම් ඔයා ඊට පෙර මර්ධන ක්‍රම ආරම්භ කරන්න ඕන උපරිම පලිබෝධ ගහනයක් තියෙනවා. මෙතන බහින්න නම් බෙල් එක අදින්න ඕනේ උපරිම ස්ථානයක් තියෙනවා. එතන පහුවෙලා බෙල් ඇද්දට නවත්තන්නේ යා හෝල්ට් එකේ. ඒ වාගේ යම් වගාවක හමු වන පලිබෝධ ගහනය මෙතනට ළඟා වෙන එක හෝ මෙතන පහු කරලා යන එක වළක්වන්න නම් මර්ධන ක්‍රම ආරම්භ කළ යුතු අවස්ථාවේ
උපරිම පලිබෝධ ගාණයක් හම්බ වෙනවා නම් ඒකට අපි කියනවා ආර්ථික දේහලීය මට්ටම කියලා. මේක කිසියම් සීමාකාරී හෙවත් ක්‍රිටිකල් හෙවත් threshold value එකක්. threshold එකක් කියන්නේ කිසියම් සීමාවක්. මේ කියනවා යම් පලිබෝධ ගාණයක් ආර්ථික හානිදායී මට්ටම කරා එළඹීම වළක්වා ගැනීමට පලිබෝධ පාලන ක්‍රම යෙදීම ආරම්භ කළ යුතු උපරිම පලිබෝධ ගාණය. අපිට වැදගත් වෙනවා මෙතන තියෙන උපරිම කියන වචනේ. මේකට අපි කියනවා ආර්ථික දේහලීය මට්ටම කියලා. අපි දැන් කතා කළා වසංගත මට්ටම ගැන, ආර්ථික හානිදායී මට්ටම ගැන, ආර්ථික දේහලීය මට්ටම ගැන. සමාවෙන්න අපි කතා කළේ වසංගත නෙමෙයි. අපි කතා කළා විභව සමතුලිත මට්ටම ගැන, ආර්ථික හානිදායී මට්ටම ගැන, ආර්ථික දේහලීය මට්ටම ගැන. දැන් කතා කරන්න යන්නේ වසංගත මට්ටම ගැන. ඒක හරි. ඊළඟ අවස්ථාව හඳුනා ගන්න එපිඩමික් ලෙවල් එක. යම් පරිබෝධ ගාණයක් ඊටාම කෙටි කාලයක් තුල ආර්ථික හානිදායී මට්ටමද ඉක්මවා ගිහිල්ලා වර්ධනය වෙලා බරපතල විදිහට වගාවට හානියක් කළොත් ඒකට අපි කියනවා වසංගතයක් කියලා. දැන් වගාවට කරන්න ඕනේ හානිය වෙලා ඉවරයි. ගොයම් නැත්නම් ශාක පත්‍රවල හම්බෙන්නේ නාර ටි විතරයි කොළ ටික ඔක්කොම කාලා. මේ වාගේ වගාවක් වසංගත අවස්ථාවකට ළඟා වුණාට පස්සේ ඒකේ තියෙන පලිබෝධ ගාණය දැන් මර්ධන ක්‍රම යොදලා වැඩක් නැහැ. දැන් බේර ගන්න දෙයක් නැහැ. වගාවට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඒ නිසා අතහැරලා දාන එකයි කරන්න වෙන්නේ. මෙතන කියනවා මෙහිදී දැනටමත් අස්වැන්න විශාල ලෙස හානි වී අවසන් නිසා තවදුරටත් මර්ධන ක්‍රමයේදීම ආර්ථිකව පාඩුයි. වසංගතයක් වුණාට පස්සේ අපි කරන්නේ මේක අතහැරලා දාන්න. එහෙනම් මම ඔබට යෝජනා කළා කිසියම් වගාවක සිවුරැසයක් හරි මොකක් හරි මගින් අපට මැනගන්න පුළුවන් පලිබෝධ ගහන මට්ටම් 4ක්. ඒක ප්‍රස්තාරිකව ඉදිරිපත් කළොත් පලිබෝධ ගහන මට්ටම් 4ක් අපිට යෝජනා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ප්‍රස්තාරේ එක් අක්ෂය අපිට දක්වන්න පුළුවන්. එක් අක්ෂය අපිට දක්වන්න පුළුවන් කොච්චර කාලයක් ගත වෙනවද මේකට කියන එක. අපිට y අක්ෂය යෝජනා කරන්න පුළුවන් හමු වන විවිධ පලිබෝධ ගහන මට්ටම්. ප්‍රස්ථාරයේ y අක්ෂය දක්වන්න පුළුවන් පලිබෝධ ගහන මට්ටම. මෙහිදී අපට හමු වෙනවා පලිබෝධ ගාණය වැඩි වෙන්න ගියොත් අඩු කරන, අඩු වෙන්න ගියොත් වැඩි කරන කිසියම් ආකාරයක සමතුලිතතාවයක් පවත්වා ගැනීමේ විභවයක් හැකියාවක් සහිත පලිබෝධ ගාන ප්‍රමාණය. මෙන්න මේ වාගේ 15ක ඕක තියෙන්න පුළුවන්. මේකට අපි කියනවා විභව සමතුලිත මට්ටම කියලා. නමුත් යම් හේතුවකින් විභව සමතුලිත මට්ටම ඉක්මවා පලිබෝධ ගාණය ඉහළ යන්න පුළුවන්. ඉහළ ගිහිල්ලා මේ වගේ සාපේක්ෂව වැඩි අගයක් දක්වා එළඹෙන්න පුළුවන්. මෙන්න කාලය සමග යම් ශේෂ්ත්‍රයක පලිබෝධ ගාණය විචලනය වූ ආකාරය මේ මම දක්වලා තියෙනවා දම් පාටි. මට මේකේ හමු වන අවස්ථාවන් ලකුණු කරන්න පුළුවන්. මෙන්න තියෙනවා ළමයි පලිබෝධ ගාණය ඊතා පටු පරාසයක උච්චාවචනය වෙමින් ආසන්න වශයෙන් නියතව පවතින කාල පරාසයක් තියෙනවා නම් මෙන්න මේක මම නම් කරනවා විභව සමතුලිත මට්ටම කියලා. මේක හානිදායී අගයක් නෙවෙයි. potential equilibrium level. නමුත් කිසියම් හේතුවක් හින්දා කාලය සමග පලිබෝධ ගාණය මේ විභව සමතුලිත මට්ටම ඉක්මවා ගිහිල්ලා වැඩි ගාණයක් බවට පත් වුණා. එහිදී මට හමු වෙනවා කිසියම් පලිබෝධ ගාණයක් මගින් වගාවට ආර්ථික හානියක් සිදු කළ හැකි ගාණ මට්ටම. ඒකට මම කියනවා ආර්ථික හානිදායී මට්ටම කියලා. ඒක මෙන්න මේ වාගේ වඩා ඉහළ අගයක තියෙන්න පුළුවන්.
මේ තියෙන ආර්ථික හානිදායි මට්ටම. මේකට අපි කියනවා ළමයි ඉකොනොමිකල් ඉන්ජරි ලෙවල්. ඉස්කෝලේ ගාව බහින්න නම් කලින් බෙල්ලෙක් ගහනවා වගේ. කිසියම් පලිබෝධ ගහනයක් ආර්ථික හානිදායි මට්ටම කලා එළඹීම වළක්වන්න නම් මර්ධනකම යොදන අවස්ථාවේ යම් ශේෂ්ත්‍රයක තිබිය හැකි උපරිම පලිබෝධ ගහනයක් හමු වෙනවා නම් ඒකට අපි කියනවා ආර්ථික දේහලීය මට්ටම කියලා. ආර්ථික දේහලීය මට්ටමේදීවත් මර්ධනකම යෙදුවොත් තමයි පලිබෝධ ගහනය මේ වගේ ඉක්මවා යාම වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. මේකට අපි කියනවා ආර්ථික දේහලීය මට්ටම කියලා. මේකට අපි කියනවා ඉකොනොමිකල් threshold level කියලා. කිසියම් පලිබෝධ ගහනයක් අනපේක්ෂිත විදිහට ඉතා ඉහළාගයක් දක්වා ගමන් කළොත් අපි ඒකට කියනවා වසංගත මට්ටම කියලා. පලිබෝධ ගහනයක් වසංගත මට්ටමට පත් වෙනකොට දැනටමත් වගාවට විශාල හානියක් වෙලා ඉවරයි. අපට වෙන බේරගන්න දෙයක් නෑ. අපේ නිසා වගාව අතහැරලා දාන්න. මෙන්න ඉබඳු පලිබෝධ ගහනයක වසංගත මට්ටම. දැන් ළමයි මේ විදිහට පලිබෝධ ගහනයක් සඳහා මර්ධන ක්‍රම යොදනකොට අපට සිවුරසක් මගින් හඳුනා ගන්න වෙනවා මේ වගාවේ හමු වන ගහන මට්ටම මොකක්ද කියලා. විභව සමතුලිත මට්ටමේ නම් ඉන්නේ මර්ධනයට කලබල විය යුතු නැහැ. වසංගත මට්ටමට ඇවිල්ලා නම් හිත හදාගන්න මර්ධනයක් ගැන කතා කරන්න ඕනේ නේ. ආර්ථික හානිදායි මට්ටමේ නම් ඉන්නේ මේක ඉහළ යන එක වළක්වන්න අපිට පුළුවන් ආර්ථික දේහලීය මට්ටම හඳුනාගෙන එතෙන්දි මර්ධන ක්‍රම අනුගමනය කරන්න. එනම් මෙන්න වගාවක පලිබෝධ ගහනයට පැවතිය හැකි ප්‍රධාන ගහන මට්ටම් 4 විභව සමතුලිත මට්ටම ආර්ථික හානිදායි මට්ටම ආර්ථික දේහලීය මට්ටම වසංගත මට්ටම. එහෙනම් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ පලිබෝධ ගහනයක කාලය සමග පැවතිය හැකි මට්ටම් 4ක් බව පැහැදිලි. ඉතින් ඒක තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ පලිබෝධ ගහනවල විචලතා දක්වන කල්පිත ප්‍රස්ථාරයක්. x අක්ෂයට කාලය දාලා y අක්ෂයට පලිබෝධ ගහන මට්ටම දාලා තියෙනවා. සමතුලිත මට්ටම කියන්නේ විභව සමතුලිත මට්ටම, ආර්ථික හානිදායි මට්ටම, ආර්ථික දේහලීය මට්ටම, වසංගත තත්ත්වය හෝ වසංගත මට්ටම. අපි පලිබෝධ ගහනය තියාගන්නේ මෙන්න මෙතන. අපි පලිබෝධ ගහනය පවත්වා ගන්නේ මෙතන. හැබැයි මේක ඉක්මවා යන එක වළක්වන්න මර්ධන ක්‍රම යොදන්න පටන් ගන්න මෙතෙන්දී. ඒක මතක තියාගන්න. හරිද? එහෙනම් කොහොමද ඔය විදිහට පලිබෝධ ගහනයක් වසංගත මට්ටමක් දක්වා තල්ලු වෙන්නේ? මේක ඉතර හිතකර තත්වයක් නෙමෙයිනේ. පලිබෝධ ගහනයක් වසංගත මට්ටමට ආවොත් අපිට කර කියා ගන්න දෙයක් නැහැ. එහෙනම් කොහොමද පලිබෝධ ගහනයක් වසංගත මට්ටමට ළඟා වෙන්නේ? අපි කියනවා යම් පලිබෝධ ගහනයක් වසංගත මට්ටමට පත්වීමට බලපාන හේතු. එකක් තමයි ළමයෝ වෙනත් පරිසරයක ඉඳලා නව කෘමි ගහනයක් සලකා බලන වගාවට ඇතුල් වුණා. කොහේ හරි ඉඳලා පලිබෝධ කණ්ඩායමක් කඩාගෙන බෙදගෙන අපේ වගා ශාස්ත්‍රයට ආවා. මේකට සමහරු කියනවා ආගමනය කියලා. ඉංග්‍රීසියෙන් කියයි එමිග්‍රේෂන් කියලා. දැන් අහලා තියෙනව නේද ළමයි ඔය සේනා දලම්බුවා එහෙම නැත්නම් කහතිත් පළඟැටියා මේ වගේ කට්ටිය එමිග්‍රේට් වෙලා. තව ප්‍රශ්නයක් තමයි සමහර පලිබෝධවල ප්‍රවේණික විකෘති සිද්ධ වෙනවා. ඒ ප්‍රවේණික විකෘතිය මගින් ඒගොල්ලන්ගේ ප්‍රචණ්ඩ මාදිලි අපි මේවට කියනවා විරුලන්ට් ස්ට්‍රේන්ස් කියලා. බොහොම නරක මාදිලි ඇති වෙනවා. විරුලන්ට් ස්ට්‍රේන්ස් කියලා කියනවා. ඒගොල්ල මර්ධන ක්‍රමවලට ප්‍රතිරෝධී වෙනවා. ඒ නිසා මර්ධනය වෙනකන් ගහනේ ඉහළ යනවා. තවත් මේ වගේ වසංගත වෙන්න හේතුවක් තමයි අපි වැඩිපුර රසායනික පොහොර භාවිතා කරනවා. එතකොට වැඩිපුර දාන පොහොර ශාක මගින් උරා ගන්නවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ශාක පටක මෙලෙක් හෙවත් මාංශල වෙනවා. මේ වගේ මෙලෙක් හෙවත් මාංශල ශාක පටක වලට
වැඩිපුර රෝග පලිබෝධ හානිය ඇති වෙනවා. මෙන්න මේකත් කිසියම් පලිබෝධ ගහනයක් වසංගතයක් බවට පත් වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම දැනට වගා කරලා තියෙන නව ප්‍රභේදවල මේ පලිබෝධ ප්‍රතිරෝධතාව අඩු වෙලා තියෙනවා. දැන් ළමයි මෙහෙම එකක් තියෙනවා. අපි වර්තමානයේ උත්සාහ කරන්නේ ශාක වලින් වැඩි අස්වැන්නක් ලබා ගන්න. මේ විදිහට ශාක වලින් වැඩි අස්වැන්නක් ලබා ගන්න යනකොට ඒ ශාකවල තියෙන රෝග පලිබෝධ ප්‍රතිරෝධතාව අඩුවීමට පෙළඹිලා තියෙනවා. අපට මේ අර්ථය දක්වන්න පුළුවන් ශාක අභිජනනයේදී අස්තුණු වැඩි කර ගැනීමට කවුරුත් කතා කරන්නේ ඒකනේ අස්වැන්න වැඩි කර ගන්න ඕන කියලා. අස්තුණු වැඩි කර ගැනීමට ප්‍රමුඛත්වයේ ලබා දීම සමග ප්‍රයොරිටි එක දුන්නාම පලිබෝධ ප්‍රතිරෝධතා ලක්ෂණය නොසලකා හැරීම. පලිබෝධ ප්‍රතිරෝධතා ලක්ෂණය ඒක නිග්ලෙක්ට් වෙලා ළමයෝ. පලිබෝධ ප්‍රතිරෝධතා ලක්ෂණය නොසලකා හැරීම. ඒක නිග්ලෙක්ට් වෙලා. ඔන්න ප්‍රශ්නය. තව ගැටලුවක් තමයි කිසිම වග විභාගයකින් තොරව අක්‍රමවත් ලෙස පලිබෝධනාශක භාවිතා කරනවා. අනික තමයි එකම පලිබෝධනාශකයේ නැවත නැවත භාවිතා කරනවා. මේ මගින් පලිබෝධය තුළ ඇති වෙනවා ළමයෝ පලිබෝධ ප්‍රතිරෝධතාවක්. මේකත් පලිබෝධකයන් තුළ ගහන ඉහළ යාමට හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම පරිසරයේ අපි දන්නේ නැති විදිහට පලිබෝධයන්ට හිතකර තත්ත්ව නිර්මාණය වෙනවා. සමහර ලාවට වැඩි උෂ්ණත්වයක් පවතිනවා. ඒ වගේම කඩින් කඩ ලැබෙන වර්ෂාව තියෙනවා. සමහර වෙලාවට වගාවේ වැඩි ආර්ද්‍රතාවක් පවතිනවා. වැඩි උෂ්ණත්වය, කඩින් කඩ පවතින වර්ෂාපතනය, වැඩි ආර්ද්‍රතාව වැනි තත්ත්වයන් පලිබෝධ ගහනයේ ඉහළ යාමට හේතු වෙනවා. ඒ වගේම තව එකක් තමයි විවිධ හේතුන් නිසා අපි හිතාමතා හෝ දන්නේ නැතුව කරන දේවල් හින්දා මේ පලිබෝධයෙන්ම මරාගෙන කන්න හිටපු කට්ටිය, ස්වභාවිකව පලිබෝධය විනාශ කරන්න හිටපු කට්ටියවත් පලිබෝධයන්ගේ ස්වභාවික සතුරන් විනාශ වෙගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? පලිබෝධ ගහණය හිස ඔසවනවා. එතකොට දැනගන්න මේ අර්ථය අපි ගැහුවොත් එහෙම යම් වගාවක පලිබෝධ ගහණයක් වසංගත මට්ටමට පත් වෙන්නේ කොහොමද කියලා. ආගමනය වෙනවා. විකෘති මගින් ප්‍රචණ්ඩ මාදිලිය ඇති වෙනවා. රසායනික පොහොර අධිභාවිතය මගින් ශාකපටක මාංශල වෙනවා. ඒ වගේම නව ප්‍රභේදවල රෝග පලිබෝධ ප්‍රතිරෝධතාව අඩු වෙලා තියෙනවා. ඒ වගේම අක්‍රමවත් ලෙස පලිබෝධනාශක භාවිතා කරලා තියෙනවා. ඒ වගේම පරිසරයේ පලිබෝධවලට හිතකර තත්ත්ව නිර්මාණය වෙලා තියෙනවා. පලිබෝධයන්ගේ ස්වභාවික සතුරන් විනාශ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වාගේ හේතු වුණාම වගාවේ පලිබෝධ ගහණය ඉබේම ඉහළ යනවා. දැන් මේකට බලපෑ හැකි තව හේතුවක් මට යෝජනා කරන්න පුළුවන් ළමයි එක්තරා සිද්ධියක්. මේක හැබැයි පලිබෝධනාශක භාවිතයටම සමාන්තර දෙයක් තමයි. මේකට අපි කියනවා ළමයි පෙස්ට් රිසර්ජන්ස් කියලා. මේකට අපි කියනවා පෙස්ට් රිසර්ජන්ස් කියලා. හිතන්න කිසියම් වගාවක පලිබෝධ හානියක් තියෙනවා. කිසියම් වගාවක පලිබෝධ හානියක් තියෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි මේක පලිබෝධ ගහණයේ විශාල හානියකුත් නෙමෙයි, සුළු මට්ටමකයි තියෙන්නේ. ඒ නිසා අපි මේ හානිය හෝ ඒකේ මට්ටම ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව මොකද කරන්නේ? මේ හානිය මර්ධනය කිරීමට මේ වගාවට පලිබෝධ නාශක යොදනවා.
දැන් ළමයි මේ වගේ වගාවක් තිබිලා දැන් පලිබෝධනාශක යොදපුවාම මොකද වෙන්නේ? ඔන්න වගාවේ තිබූ පලිබෝධ හානිය අඩු වෙනවා. හෙවත් හානිය මර්ධනය වෙනවා. ගැටලුවක් නැහැ. පලිබෝධනාශක යෙදූ විට හානිය මර්ධනය වුණා. හැබැයි ඔහොම හානිය මර්ධනය වෙලා තව යම් කාලයක් ගත වුණාට පස්සේ මොකද වෙන්නේ? යලිත් වරක් මෙන්න මේ පලිබෝධ හානියම ඉස්මතු වෙනවා කලින් පැවතුනාට වඩා විශාල ප්‍රමාණයකින්. මද කලකින් කලින් පැවති ප්‍රමාණයට වඩා විශාල අගයකින් යලිත් පලිබෝධ හානිය මතුවෙනවා. මද කලකින් කලින් පැවති ප්‍රමාණයට වඩා විශාල අගයකින් පලිබෝධ ගහනය ඉස්මතු වෙනවා. අර කලින් පලිබෝධයම තමයි. වඩා විශාල ගහනයකින් පෙර පලිබෝධයාම මතුවීම නැත්නම් ඇතිවීම. නැත්නම් පෙර පලිබෝධයාම හමු වෙනවා. මෙන්න මේ தത്വයට අපි කියනවා ළමයි pest resurgence කියලා. මොකක්ද උනේ? දැන් සුළු පලිබෝධ ගහනයක් තමයි තිබුණේ. ඔයා මේ සුළු පලිබෝධ ගහනය මර්ධනය කරන්න පලිබෝධ නාශක යෙදුවා. මේ යෙදූ පලිබෝධ නාශක වලින් එක පැත්තකින් පලිබෝධයාගේ හානිය මර්ධනය වන අතරම අනික් පැත්තෙන් මොකද වෙන්නේ? මේ පලිබෝධයා මර්ධනය කිරීමට සිටි ස්වභාවික සතුරන් විනාශ වුණා. මේ පලිබෝධයා මර්ධනය කිරීමට සිටි ස්වභාවික සතුරන් විනාශ වුණා. ඒ කියන්නේ ස්වභාවිකවම පලිබෝධයාව අල්ලගෙන කන කට්ටිය. ඒ නිසා මොකද වුනේ? අපි පලිබෝධනාශක ස්වභාවික සතුරන් විශාල ලෙස ඉහළ යාමක් වුණා. ඒ නිසා මොකද වුනේ ළමයි? ස්වභාවික සතුරන් විශාල ලෙස විනාශ වීමක් සිද්ධ වුණා. ඉහළ යාමක් නෙමෙයි ළමයි. විශාල ලෙස විනාශ වීමක් සිද්ධ වුණා. අපි කෙමිකල් ගහපුවාම පලිබෝධයා මැරෙනවා වගේම ඒ පලිබෝධයාව මරාගෙන කන්න හිටපු ස්වභාවික සතුරුන් විශාල ප්‍රමාණයක් විනාශ වුණා. එතකොට මොකද වුනේ? මේ ස්වභාවික සතුරන් මගින් ස්වභාවික විදියට කරගෙන හිටපු පලිබෝධ පාලනය ඇනහිටලා කෙටි කාලයකින් පලිබෝධ ගහණය පෙරටත් වඩා ඉහළ අගයකට ආවා. මෙන්න මේ සංසිද්ධියට අපි කියනවා pest resurgence කියලා. මේක ටිකක් විතර බරපතල තත්වයක් නිසා වග විභාගයකින් තොරව වගාවට පලිබෝධනාශක යෙදීම හිතකර නොවන බවට උදාහරණයක් තමයි මේ පෙන්වුම් කළේ. වගාවකට පලිබෝධනාශක යෙදීම කළ යුත්තේ ඉතා දැඩි අධ්‍යයනයකින් පස්සේ. එහෙම නැත්නම් මේ වගේ අහිතකර තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ ළමයි pest resurgence කියලා. හරිද? එහෙනම් අපි කතා කර හිටියේ මොනවා ගැනද? කිසියම් වගාවක කොහොමද පලිබෝධ වසංගතයක් බවට පත් වෙන්නේ කියලා. එහෙනම් පලිබෝධයන්ගේ ස්වභාවික සතුරන් විනාශ වීම වගේම මට තව කරුණක් මෙතනට එකතු කරන්න පුළුවන්. මොකක්ද? pest resurgence තත්ත්වය. pest resurgence තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපි දැන් දන්නවා පලිබෝධ කියන්නේ කාටද? මේගොල්ලන්ගේ ගහණයක පවතින්න පුළුවන් අවස්ථා තියෙනවා. විභව සමතුලිත මට්ටම, ආර්ථික හානිදායී මට්ටම, ආර්ථික දේහලීය මට්ටම, වසංගත මට්ටම. ඒ වගේම කිසියම් පලිබෝධ ගහණයක් මොන විදිහටද වසංගත මට්ටම කරා එළඹෙන්නේ. මේකට බලපාන හේතුන් අපි ඉදිරිපත් කළා. කිසියම් පලිබෝධ ගහණයක් ඇයි වසංගත මට්ටමට එන්නේ? ආගමනය වෙනවා. ප්‍රචණ්ඩ මාදිලිය ඇති වෙනවා. අධිකව රසායනික පොහොර භාවිතය මගින් ශාකපටක මාංශල වෙනවා. දැනට වගා කරලා තියෙන ප්‍රභේදවල පලිබෝධ ප්‍රතිරෝධතාව අඩු වගයක පවතිනවා.
අක්‍රමවත් විදිහට පලිබෝධනාශක භාවිතා කරනවා. ඒ වගේම පරිසරයේ ස්වභාවිකවම පලිබෝධයන්ට හිතකර තත්ත්ව නිර්මාණය වෙනවා. විවිධාකාර හේතුන් නිසා පලිබෝධයන්ගේ ස්වභාවික සතුරන් විනාශ වෙන්න පුළුවන්. මේවා මේ දේශගුණික හේතුන්. ඒ වගේම මානවයා අපි විසින් සිදු කරන පෙස්ට් රිසර්ජන්ස් කියන තත්ත්වය වගේනුත් පලිබෝධ ගහණය ඉහළ යන්න පුළුවන්. එහෙනම් අපි කතා කළේ වගාවක හමු විය හැකි පලිබෝධ මට්ටම් මොනවාද? මේ යටතේ වසංගත මට්ටමට පලිබෝධ ඇතුල් විය හැකි කොහොමද කියන කරුණ ගැන. ඊළඟට අපි කතා කළ යුතු තියෙන්නේ කොහොමද පලිබෝධ කළමනාකරණය කරන්නේ? යම් වගාවක හමු වන පලිබෝධ මර්ධනය කරන්නේ නැත්නම් මැඩපවත්වන්නේ නැත්නම් විනාශ කරන්නේ කොහොමද කියන එකයි අපි ඊළඟට කතා කළ යුත්තේ. එහෙනම් ඒ කතාව ඉදිරියේදී අපි ඉදිරිපත් කරමු. එහෙනම් අපි යම් වගාවක හමු වන පලිබෝධ ගහණය වසංගත මට්ටමට පත්වීම දක්වා මේ තොරතුරු වලින් අපි නතර වෙලා අපි ඊළඟට කතා කරමු. එහෙමනම් කොහොමද පලිබෝධ ගහණයක් මර්ධනය කිරීමට යෙදිය හැකි උපක්‍රම කියලා.